ආයිබෝවන් කියලා පිළිගන්නවා ටෙක්ගී කෙල්කේ YouTube channel එක ගත්ත එකතුන යාළුවෝ හැම කෙනෙක්ම. ඉතින් පොරොන්දු වෙන විදිහට අදත් අපි ආවා තොරතුරු හා සංවේදන තාක්ෂණ පාඩම් මාලාව ඔයාලා වෙනුවෙන් අරගෙන. ඉතින් අද අපි ඔයාලට අරගෙන ආවේ අපේ පාඩම් මාලාවේ 6 වෙනි පාඩම. ඉතින් යාළුවනේ අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ වීඩියෝ එකෙන් තොරතුරු හා සංවේදන තාක්ෂණය හදාරන යාළුවන්ට ගොඩාක් අවශ්‍ය කරන පරිගණක වර්ගීකරණය පිළිබඳව තමයි. ඉතින් මෙන්න මේ මාතෘකාව ගැන පුළුල්ව අපි මේ වීඩියෝ එකේදී කතා කරනවා. ඒට අවශ්‍ය කරන විෂයානුබද්ධ දැනුම ඔයාලට අනුව සිලබස් එකේ තියෙන විදිහට සහ ඊට වඩා වැඩි පරාසයක් තුලට ගිහිල්ලා අපි ඔයාලට ලබා දෙනවා. ඉතින් ඔයාලා මේ වීඩියෝ එකත් එක්ක දිගටම රැඳී ඉන්න. ඔයාලට අවශ්‍ය කරන සියලු දැනුම අපි ලබා දෙන්නම්. ඉතින් අපි යන් වීඩියෝ එකට. ඉතින් යාළුවනේ ඉස්සලා කිව්වා වගේ අද අපේ මාතෘකාව තමයි පරිගණක වර්ගීකරණය. පරිගණක වර්ගීකරණය කියලා කියපුවාම පරිගණකයේ විවිධාකාරයෙන් වර්ගීකරණයන්ට ලක් වෙලා තියෙනවා. ඉතින් ඒවා ගැන අපි සිලබස් එකේ සාමාන්‍යයෙන් ඔයාලට අවශ්‍ය වෙන්නේ ප්‍රමාණය අනුව පරිගණක වර්ගීකරණය සහ තාක්ෂණය අනුව පරිගණකයේ වර්ගීකරණය කියන කාරණා දෙක විතරයි. නමුත් මම මෙතනදී පරිගණක වර්ගීකරණය කියන එක පුළුල් පරාසයකට අරන් ගිහිල්ලා ඒ හා සම්බන්ධ සියලුම තොරතුරු මම ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් යාළුවනේ මූලික වශයෙන් මම මේ වීඩියෝ එකේදී මේ කරුණු කියලා දෙනකොට ඒ පරම්පරාවලට අදාළ ෆොටෝස් ඔයාලගේ ඩිස්ප්ලේ එකේ දිස් වෙයි. ඉතින් ඒ වගේ පැත්තකින් මම මෙතනදී වොයිස් වලින් කියන්නේ නැති දේවල් ඔයාලට ටයිප් කරලා දාලා තියෙනවා. ඒව ගැනත් පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඒව ෆලෝ කරන්න. ඉතින් අපි පටන් ගමු අපේ වීඩියෝ එක. පරිගණක වර්ගීකරණය ගැන කතා කරනකොට මූලික වශයෙන් පරිගණකයේ කොටස් 4කට අපිට බෙදන්න පුළුවන්. පරිගණක වර්ගීකරණයේදී කොටස් 4කට බෙදන්න පුළුවන්. පළවෙනි එක තමයි යාළුවනේ පරම්පරාව අනුව පරිගණකයේ වර්ගීකරණය වෙලා තියෙනවා. ඒ වගේම තමයි දෙවෙනි කාරණාව කාර්ය අනුව පරිගණකයේ වර්ගීකරණය වෙලා තියෙනවා. ඒ වගේම තමයි තුන්වෙනුව ප්‍රමාණය අනුව පරිගණකයේ වර්ගීකරණය වෙලා තියෙනවා. ඒ වගේම තමයි තාක්ෂණය අනුව පරිගණකයේ වර්ගීකරණය වෙලා තියෙනවා. ඉතින් ඔයාලට මේ ඩයග්‍රෑම් එකේ මම ඇඳලා පෙන්නලා තියෙන්නේ පරිගණකයේ වර්ගීකරණය වෙලා තියෙන තාලේ පරම්පරාව අනුව වර්ග වෙලා තියෙනවා, කාර්ය අනුව වර්ග වෙලා තියෙනවා, ප්‍රමාණය අනුව වර්ග කරලා තියෙනවා, ඒ වගේම තාක්ෂණය අනුව වර්ග කරලා තියෙනවා. ඉතින් අපි ඉස්සෙල්ලාම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පරම්පරාව අනුව වර්ග කිරීම සම්බන්ධව. ඉතින් මේ පරම්පරාව අනුව වර්ගීකරණය පිළිබඳව අපි කතා කරමු. පරම්පරාව අනුව පරිගණක වර්ගීකරණය කිරීමේදී පළමුවෙනි පරම්පරාව තමයි අපි ඉස්සෙල්ලාම කතා කරන්න ඕනේ. අපි මේ පළවෙනි පරම්පරාවට කියනවා රික්ත ගණල. එහෙම නැත්නම් වැකියුම් ටියුබ් යුගය කියලා කියනවා. ඉතින් මේ රික්ත ගණල තාක්ෂණය යොදා ගනිමින් නිර්මාණය කරන ලැබූ පරිගණක පළමුවන පරම්පරාවේ පරිගණක ලෙස අපි හඳුන්වනවා. ලෝකයේ ප්‍රථම ඉලෙක්ට්‍රොනික ඩිජිටල් පරිගණකය වන්නේ රික්ත ගණල 18000ක් පමණ භාවිත කරමින් 1946 දී පෙන්සිල්වේනියාවේ විශ්වවිද්‍යාලයේ විද්‍යුත් ඉංජිනේරු අංශය විසින් නිෂ්පාදනය කරපු ඒකේ මූර් පාසල මගින් නිපදවනු ලැබූ එනික් කියන පරිගණකය. මෙම එනික් කියන යන්ත්‍රයට එක් ගණනය කිරීමක් සිදු කිරීමට මිලි තප්පර 0.2ක කාලයක් ගත වුණා කියනවා. මිලි තප්පර 0.2ක්. ඒ කියලා කියන්නේ තප්පරයකින් 1000න් පංගුවක්. මිලි තප්පර 0.2ක් කියලා කියන්නේ තප්පරයකින් 1000න් පංගුවක කාලයක් ගත වෙලා තියෙනවා. එනම් මෙම යන්ත්‍රයට තප්පරයකදී ගණනය කිරීම 5000ක් පමණ කිරීමට හැකි වූ බව සඳහන් වෙනවා. මේ තැබීමට වර්ග අඩි 1500ක පමණ ඉඩක් අවශ්‍ය වෙලා තියෙනවා. ඉතින් මේ වලට ඩිස්ප්ලේ එකේ පේන්නේ ඒ යන්ත්‍රය තමයි. ඉතින් මේ ඉහත කී යන්ත්‍රය තව තවත් දියුණු කරමින් 1950 දශකයේදී රෙමින්ටන් රෑන්ඩ් කියන විද්‍යාඥයා විසින් යුනිවැක් කියන යන්ත්‍රය නිපදවනවා. මෙමගින් තප්පරයක් තුල ගණනය කිරීම දසදහසක් පමණ කිරීමට හැකියාව ලැබිලා තියෙනවා. ඊට පස්සේ 1957 දී IBM ආයතනය විසින් IBM 704 කියලා පරිගණකයක් නිර්මාණය කරලා තියෙනවා. ඒක තප්පරයකදී ගණනය කිරීම ලක්ෂයක් කිරීමට හැකියාව තිබුණා කියලා කියනවා. ඉතින් ඔන්න ඔය විදිහට පළවෙනි පරම්පරාවේ පරිගණක ගැන අපිට කතා කරන්න පුළුවන්. ඔය කියන කාරණා ටික හොඳට මතක තියාගන්න. එතකොට මේකෙදි ඔයාලා මතක තියාගත යුතු ලක්ෂණ කිහිපයක් තියෙනවා පළමු යුගයේ පරිගණකාංගවල. එකක් තමයි රික්තක නල භාවිතා කරලා තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම තමයි මේකේ තියෙන පරිගණකයේ අපි යම්කිසි වැඩක් කරොත් ඒ කරපු එකේ අවුට්පුට් එක ගැන තියෙන විශ්වාසය පොඩ්ඩක් අඩුයි. ඒක 100%ක්ම හරි කියලා අපිට කියන්න පුළුවන්කම තිබිලා නැහැ.
ඒ වගේම තමයි මේක මැෂින් භාෂාව විතරයි භාවිතා කරලා තියෙන්නේ මේ සඳහා. ඒ වගේම තමයි මේක මේ කාලේ වෙනකොට මිලෙන් අධික වෙලා තියෙනවා. ඒ වගේම විශාල තාපයක් නිපද වෙලා තියෙනවා. ඒ වගේම තමයි ඉන්පුට් එක ඒ කියන්නේ ආදානය හා ප්‍රතිදානය කියන්නේ අවුට්පුට් එක මේ දේවල් සෙමින් තමයි ක්‍රියා කරලා තියෙන්නේ. මේ process එක ඉතාමත් හිමින් තමයි වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි ප්‍රමාණයෙන් විශාලයි කියලා මම ඉස්සෙල්ලා කිව්වා. ඒ වගේම තමයි මේක තියෙනවා නම් මේ කාලේ පළවෙනි පරම්පරාවේ පරිගණකයක් කොහේ හරි තියෙනවා නම් මේක අනිවාර්යෙන් ඒකේ තියෙන තැන වායු සමීකරණය කරලා තියෙන්නම අවශ්‍යයි. එහෙම නැති වුණොත් ඒක භාවිතා කරන්න බෑ. ඒ වගේම තමයි එහා මෙහා ගෙන යන්න බෑ. විදුලිය විශාල වශයෙන් පරිභෝජනය කරන මෙන්න මේ කියන කාරණා අපිට පළවෙනි යුගයේ පරිගණක වලින් ප්‍රධාන වශයෙන් හැම එකම පොදු ලක්ෂණයක් ඇටියට දැකීමේ හැකියාව තියෙනවා. එතකොට පළමු යුගයේ පරිගණකවල ලක්ෂණ තමයි ওই මම ඔයාලට කියලා දුන්නේ. පළවෙනි එක මම කිව්වා රික්ත ගණන භාවිතා කරනවා, විශ්වාසයෙන් තොරයි, මැෂින් භාෂාව පමණක් භාවිතා කරනවා, මිලෙන් අධිකයි, විශාල තාපයක් නිපදවනවා, ආදාන හා ප්‍රතිදාන උපාංග සෙමින් ක්‍රියා කරනවා, ප්‍රමාණයෙන් විශාලයි, වායු සමීකරණය කරන්න අවශ්‍ය වෙනවා, එහා මෙහා ගෙන යන්න පුළුවන්, ඒ වගේම විදුලිය වැඩි වශයෙන් පරිභෝජනය කරනවා. ඉතින් ඔන්න ඔව තමයි පළමු යුගයේ පරිගණකවල තිබුණු විශේෂ ලක්ෂණ. ඊළඟට අපි යනවා පළමු යුගයෙන් මිදිලා දෙවෙනි පරම්පරාවට. අපි දෙවෙනි පරම්පරාව කියනවා ට්‍රාන්සිස්ටර් යුගය කියලා මේ කාලේ හඳුන්වනවා. ඉතින් යාළුවනේ මේ දෙවෙනි පරම්පරාව ආරම්භ වෙන්නේ 1950 දශකයේ අගභාගයේදී. ඒ කියන්නේ 1950 දශකයේදී තමයි ට්‍රාන්සිස්ටර් කියන එක හොයාගත්තේ. ඒක පරිගණකයේ දෙවෙනි පරම්පරාව ආරම්භ වෙන්න ප්‍රධාන හේතුවක් වුණා. මේකේ ගෞරවය හිමිවන්නේ බෙල් විද්‍යාගාරයේ විලියම් ෂෝක්ලේ සහ ජෝන් බාඩන් වෝල්ටර් බ්‍රාටේන් කියන විද්වතුන්ට. ඒ නිසාම ඕන එක සොයා ගැනීම නිසාම 1956 වර්ෂයේදී ඔවුන්ට නොබෙල් ත්‍යාගය පවා ලබා ගැනීමට හැකියාව තිබුණා. ඒ නොබෙල් ත්‍යාගයේ භෞතික විද්‍යාව භාවිතා කරමින් නිර්මාණය කරන යන්ත්‍රයකට හම්බ වෙන ඉහළම සම්මානය හැටියට හඳුන්වීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඔන්න ඕක තමයි දෙවෙනි පරම්පරාවේ පරිගණක ආරම්භ වීමට ප්‍රධාන පිටුහලක් බවට පත් වුණේ. මෙම ට්‍රාන්සිස්ටර් පදනම් වූ පරිගණක මගින් තප්පරයක් තුළ ගණිත කර්ම ලක්ෂ 2ක් ලක්ෂ 2මාරත් අතර ප්‍රමාණයක් සිදු කිරීමේ හැකියාව ලැබිලා තියෙනවා. ඒ වගේම තමයි විදුලි බලය භාවිතා කරලා තියෙන්නේ අඩුවෙන්. ඒ වගේම තමයි ප්‍රමාණයෙන් කුඩායි. ඒ වගේම තමයි මේ පරම්පරාවේ පරිගණකවල දක්වන ලැබුණු විශේෂ ලක්ෂණ බොහෝමයක් තියෙනවා. ඉතින් මම මේ ලක්ෂණ ඔයාලට එකින් එක කියලා දෙන්නම්. ඔයාලව මතක තියාගන්න. මේකේ තියෙන ප්‍රධානම කාරණා ටික තමයි ට්‍රාන්සිස්ටර් තමයි මේ පරිගණක නිෂ්පාදනය කිරීම සඳහා යොදාගෙන තියෙන්නේ. ඒ නිසා ප්‍රමාණයෙන් අඩු වෙනවා. ඒ වගේම තමයි පළවෙනි පරම්පරාවට වඩා මේකේ දත්ත ඇතුල් කිරීමෙන් ලැබෙන තොරතුරු වල විශ්වාසය, නිර්වද්‍යතාවය සාපේක්ෂව හොඳයි කියලා කියනවා. ඒ කියන්නේ අර කලින් තිබුණ පළවෙනි පරම්පරාවේ පරිගණකයෙන් ලැබෙන අවුට්පුට් එකට වඩා මේකෙන් ලැබෙන අවුට්පුට් එක විශ්වාසදායකයි කියලා කියන්න පුළුවන්. ඒ වගේම තමයි පළමු පරම්පරාවට සාපේක්ෂව මේ පරම්පරාවේදී, ඒ කියන්නේ දෙවෙනි පරම්පරාවේදී තාප ප්‍රමාණය අඩු තාප ප්‍රමාණයක් තමයි මේකෙන් නිපද වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි පළවෙනි පරම්පරාවට සාපේක්ෂව විදුලිය භාවිතා කරලා තියෙන්නේ අඩුවෙන්. ඒ වගේම තමයි පළවෙනි පරම්පරාවට වඩා මේක වේගවත්, ඒ වගේම මිලෙන් අධිකයි. පළවෙනි පරම්පරාවත් මිලෙන් අධිකයි, දෙවෙනි පරම්පරාවත් ගොඩක් මිලෙන් අධිකයි. මේ පරම්පරාවෙත් අනිවාර්යයෙන්ම වායු සමීකරණය කරලා තියෙන්න අවශ්‍යයි. ඒක තියෙන ගොඩනැගිල්ල. ඒ වගේම තමයි මැෂින් භාෂාව හා ඇසෙම්බලි භාෂාව කියන දෙකම මේකෙදි භාවිතා කිරීමේ හැකියාව තිබිලා තියෙනවා. අපි යමු තුන්වෙනි පරම්පරාවට. තුන්වෙනි පරම්පරාවට යනකොට තුන්වෙනි පරම්පරාව 1970 දශකයේ පමණ තමයි ආරම්භ වෙන්නේ. අපි ඒ කාලයට කියනවා ඉන්ටග්‍රේටඩ් සර්කිට් යුගය කියලා. එහෙම නැත්නම් IC යුගය කියලාත් කියනවා. 1970 දශකයේ තමයි තෙවන පරම්පරාවේ පරිගණක නිර්මාණය කිරීම සඳහා තාක්ෂණය භාවිතා කරලා තියෙන්නේ. ඒ කාලයේදී අනුකූලිත පරිපථයවත් IC භාවිතා කරලා තියෙනවා මේ තුන්වෙනි පරම්පරාවේ පරිගණක නිෂ්පාදනය කිරීමට. මෙන්න මේවා භාවිතා කිරීම හේතුවෙන් පරිගණකය අර පළවෙනි පරම්පරාවේ දෙවෙනි පරම්පරාවේ තිබුණට වඩා ප්‍රමාණයෙන් කුඩා කරගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒ වගේම තමයි පළවෙනි සහ දෙවෙනි පරම්පරාවල කරාට වඩා වැඩි කාර්යක්ෂමතාවක් මේ තුන්වන පරම්පරාවේ පරිගණක වලින් අපිට සිදු කර ගැනීමට හැකියාව ලැබිලා තියෙනවා. ඒ වගේම තමයි මුල් කාලයේ භාවිතා කරන්න ගත්තු IC තුල ට්‍රාන්සිස්ටර් තිබිලා තියෙන අඩු ප්‍රමාණයක්. ඒ කාලේ තිබිලා තියෙන IC එකේ තිබ්බ ට්‍රාන්සිස්ටර් ප්‍රමාණය, ඒ කියන්නේ දෙවෙනි යුගයේ පරිගණකයේ තිබිලා තියෙන IC වල තියෙන ට්‍රාන්සිස්ටර් ප්‍රමාණය ගොඩක් අඩුයි.
ඉතින් ඒවා ස්මෝල් ස්කේල් ඉන්ට්‍රොගේෂන් කියලා තමයි හඳුන්වලා තියෙන්නේ. ඉතින් මේවා තවත් වැඩි දියුණු කරලා IC එකක් තුළ වැඩි ට්‍රාන්සිස්ටර් ප්‍රමාණයක් ඇතුළත් කරමින් මෙන්න මේ තුන්වන පරම්පරාවේදී IC නිෂ්පාදනය කරලා තියෙනවා. ඉතින් ඒවා අපි පිළිවෙලින් දැක්කුවොත් මේ ට්‍රාන්සිස්ටර් වල විකාශනය ගැන පෙන්වුවොත් MSI medium scale integration, ඊට පස්සේ LSI large scale integration, VLSI very large scale integration. මෙන්න මේ විදිහට මේ IC නිෂ්පාදනයේදී මේ තෙවන පරම්පරාවේදී සංවර්ධනය කරලා තියෙනවා IC එක. මේ හින්දා තුන්වන පරම්පරාවේ පරිගණකවලට ලොකු පළවෙනි සහ දෙවෙනි පරම්පරාවලට වඩා ලොකු තැනක් හිමි වෙලා තියෙනවා. ඒ වගේම තමයි මේ තුන්වෙනි පරම්පරාවේ පරිගණකවලදී තමයි පංච් කාඩ් වෙනුවට යතුරු පුවරුව සහ මවුස් එක මේ භාවිතා කිරීම ආරම්භ වෙන්නේ. ඒ වගේම තමයි මෙහෙයුම් පද්ධතියක් මේකෙදි සම්බන්ධ වෙනවා. මේක මෙහෙයුම් පද්ධතියකින් තමයි ඔපරේට් වෙන්නේ. මම කිව්වා ඇසෙම්බලි භාෂාව භාවිතා කරනවා කියලා. ඒ වගේම තමයි කියන්නේ විවිධ වර්ගයේ මෘදුකාංග. ඒ කියන්නේ අපි දැන් පාවිච්චි කරන ඇප්ලිකේෂන් තියෙනවානේ විවිධ. මෙන්න මේ වගේ මෘදුකාංග භාවිතා කිරීමේ හැකියාව මේ පරිගණක වලින් තමයි ආරම්භ වෙලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට තුන්වන පරම්පරාව කියලා කියන්නේ සාපේක්ෂව ගත්තාම ගොඩක් දියුණු පරම්පරාවක් හැටියට අපිට දක්වන්න පුළුවන්. ඉතින් මේ තුන්වෙනි පරම්පරාවෙන් පස්සේ හතරවෙනි පරම්පරාව බිහි වෙනවා. ඒක 1970 පස්සේ තමයි මයික්‍රෝප්‍රොසෙසරේ ආරම්භයත් එක්ක තමයි මේක සිද්ධ වෙන්නේ. ඒකට මයික්‍රෝප්‍රොසෙසර් යුගය කියලාත් කියනවා. ඉතින් මේක හේතුවෙන් පරිගණක තව තවත් කුඩා වුණා. ඒ කියන්නේ කලින් පළවෙනි දෙවෙනි තුන්වෙනි කියන පරම්පරාවල තිබුණටත් වඩා පරිගණක කුඩා වෙන්න පටන් ගත්තා මේ 1970 පස්සේ බිහි වෙච්ච සිව්වන පරම්පරාවෙන්. ඊට පස්සේ මල්ටි ප්‍රෝග්‍රෑමින් කියන අංගය එකතු වුණා මෙන්න මේ සිව්වන පරම්පරාවේ පරිගණකවලට. ඒ වගේම තමයි ප්‍රධාන මතකයෙන් පිටත මතකයත් එවත් වර්චුවල් මෙමරි එකක් පවත්වා ගැනීම ඉස්සරලාම ආරම්භ වෙලා තියෙන්නේ මෙන්න මේ සිව්වන පරම්පරාවෙන් තමයි. ඉතින් මෙන්න මෙහෙම සිව්වන පරම්පරාවට නිකන් පරිගණක විකාශනය වෙනවා. ඊළඟට පස්වෙනි පරම්පරාව ආරම්භ වෙනවා. පස්වෙනි පරම්පරාව 1980 දශකයෙන් තමයි ආරම්භ වෙන්නේ. 1980 දශකයෙන් පසුව පැමිණෙන මේ කාලය පරිගණකවල විශාල පෙරලියක් ඇති කරන කාලයක් කියලා අපිට දක්වන්න පුළුවන්. ඉතා කියන්නේ ඒ කාලේ 1980න් පස්සේ අද දක්වාම බිහි වෙන මේ පරිගණක විශාල වශයෙන් වේගවත් ස්පීඩ් එක ගොඩක් තියෙනවා. ඒ වගේම තප්පරයකට ගණිත කර්ම මිලියන 3ත් 15ත් අතර සිදු කර ගැනීමේ හැකියාව තියෙනවා කියලා සඳහන් වෙනවා. ඒ වගේම තමයි මේ වෙන විට කෘත්‍රිම බුද්ධිය පවා භාවිතා කරනවා. 1980 ඉඳන් අද දක්වාම පරිගණක පස්වෙනි පරම්පරාව හැටියට තමයි හඳුන්වන්නේ. ඉතින් මෙන්න මේ කෘත්‍රිම බුද්ධිය භාවිතා කරමින් විවිධාකාරයේ දේවල් සිද්ධ කරමින් පරිගණකයේ දියුණු වෙලා තියෙනවා. ඉතින් අපි ඉස්සරහට කතා කරනවා මේවා ගැන වෙනම. ඉතින් මෙන්න මේ විදිහට පරිගණක පරම්පරාව අනුව වර්ගීකරණය වෙලා තියෙනවා. ඉතින් යාළුවනේ දැන් අපි කතා කරන්නේ පරිගණක වර්ගීකරණයේ දෙවැනි අංගය ගැන. ඒ තමයි අපේ ඩයග්‍රෑම් එකේ තිබුණ දෙවැනි කාර්යය. වලට දැන් පේනවා ඇති කාර්ය අනුව වර්ග කිරීම. ඉතින් අපි කරන වැඩේ අනුව භාවිතා කරන දේ අනුව පරිගණකයේ වර්ගීකරණය කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් මෙන්න මෙහෙම භාවිතා කරන කාර්ය අනුව පරිගණක වර්ගීකරණය කිරීමේදී අපිට ඒක කොටස් දෙකකට වෙන් කරගන්න පුළුවන්. එකක් තමයි පොදු කාර්ය පරිගණක සහ විශේෂ කාර්ය පරිගණක කියලා. පොදු කාර්ය පරිගණක වලට අපි general purpose computer කියලා කියනවා. ඒ වගේම විශේෂ කාර්ය පරිගණක වලට අපි කියනවා special purpose computer කියලා. යාළුවනේ මේ general purpose computer එහෙම නැත්නම් පොදු කාර්ය පරිගණක කියලා අපි හඳුන්වන්නේ අපේ එදිනදා ජීවිතයේදී සාමාන්‍යයෙන් භාවිතා කරන ලබන කම්පියුටර්. කියන්නේ අපි භාවිතා කරන කම්පියුටර් ඒ වගේම කාර්යාලවල මෙන්න මේ වගේ පොදු කාර්යයන් වලදී සාමාන්‍ය වැඩ සිද්ධ කර ගැනීම සඳහා අපි භාවිතා කරන පරිගණක වලට තමයි පොදු කාර්ය පරිගණක කියලා අපි කියන්නේ. ඉතින් උදාහරණයක් හැටියට ඔෆිස් වල තියෙන පරිගණක ඔයාලා දැකලා ඇති. ඒ වගේම අපි ඉගෙන ගන්න ඉන්ස්ටිටියුට් වල තියෙන පරිගණක දැකලා ඇති. ලැබ් වල තියෙන පරිගණක දැකලා ඇති. මෙන්න මේ වගේ ඒවාට තමයි අපි කියන්නේ පොදු කාර්ය පරිගණක කියලා. ඉතින් මේ පොදු කාර්ය පරිගණක සමහර අවස්ථාවලදී විශේෂ කාර්ය පරිගණක කියන්නේ විශේෂ ගණයේ වැඩ කර ගැනීම සඳහා තදා ගන්න අවස්ථා තියෙනවා. ඉතින් ඔන්න ඕකට තමයි කියලා කියන්නේ general purpose computer කියලා. ඊට පස්සේ අපි යමු විශේෂ කාර්ය පරිගණක. එහෙම නැත්නම් special purpose computer.
ස්පෙෂල් ප්‍රොපෝස් කම්පියුටර් එහෙම නැත්නම් විශේෂකාර්ය පරිගණක කියලා කියන්නේ විශේෂිතම වුණ වැඩ සිද්ධ කර ගැනීම සඳහා නිර්මාණය කරපු පරිගණක. ඒ කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඔයාලා අහලා ඇති අහස් යානයක් එහෙම නැත්නම් ගුවන් යානයක් ගුවන්ගත වුණාට පස්සේ ඒක ඔටෝමැටිකලි ධාවනය වෙන්න හදන්න පුළුවන්. අන්න ඒ වගේ විශේෂ කාර්යයන් සඳහා ඒවා ආයෙ හදන්න පුළුවන් ෆයිලට් නැතුව ඔටෝමැටිකලිම ලෑන්ඩ් කරන්න පුළුවන් විදිහට නිර්මාණය කරපු සිස්ටම් තියෙනවා. ඉතින් අන්න ඒ වගේ පරිගණක තමයි ස්පෙෂල් ප්‍රොපෝස් කම්පියුටර් කියලා කියන්නේ. ඒ කියන්නේ ඕවා භාවිතා කරන්නේ සාමාන්‍යයෙන් එයාපෝට් වල භාවිතා කරනවා, ඒ වගේම හමුදාව භාවිතා කරනවා, ඒ වගේම විශාල ඉංජිනේරු ව්‍යාපෘති කරනකොට ඒවැයි ඩිසයින් කටයුතු සඳහා මෙන්න මේ ස්පෙෂල් ප්‍රොපෝස් පරිගණක භාවිතා කරනවා. නාසා ආයතනය වැනි ආයතන මේ විශේෂ කාර්ය පරිගණක භාවිතා කරනවා. ඒ වගේම ලැබ් වල මෙන්න මේ වගේ දේවල් වල භාවිතා කරන විශේෂිතම වුණ විශේෂිත කරුණක් මුල් කරගෙනම නිර්මාණය කරලා තියෙන පරිගණක වලට අපි කියනවා ස්පෙෂල් ප්‍රොපෝස් කම්පියුටර් කියලා. අපි දැන් යමු තුන්වෙනි වර්ගීකරණයට. ඒ තමයි විශාලත්වය අනුව එහෙම නැත්නම් ප්‍රමාණය අනුව පරිගණකයේ වර්ගීකරණය කිරීම. මෙන්න මේ ප්‍රමාණය අනුව වර්ගීකරණය කොටස් 4කට බෙදා දක්වන්න පුළුවන්. පළවෙනි එක සුපිරි පරිගණක සුපර් කම්පියුටර් කියලා කියනවා. දෙවෙනි එක මහා පරිගණක මේන් ෆ්‍රේම් කම්පියුටර්. තුන්වෙනි එක තමයි මධ්‍ය පරිගණක මිනි කම්පියුටර් කියලා කියනවා අපි. හතරවෙනි එක තමයි ක්ෂුද්‍ර පරිගණක. එහෙම නැත්නම් මයික්‍රෝ කම්පියුටර්, පර්සනල් කම්පියුටර් කියන දේවල් වලින් අපි මේක හඳුන්වනවා. ඉතින් මෙන්න මේ විදිහට ප්‍රමාණය අනුව පරිගණකයේ වර්ගීකරණය කරලා තියෙනවා. ඉතින් අපි එකින් එක කතා කරොත් පළවෙනි එක තමයි සුපිරි පරිගණක. එහෙම නැත්නම් සුපර් කම්පියුටර් කියලා කියන්නේ. මේ කියන පරිගණක විශාලත්වය වැඩි, ඒ වගේම වේගයත් වැඩි. නමුත් මේක වාණිජමය දත්ත සැකසීමේ ක්‍රියාවලිය සඳහා සාමාන්‍යයෙන් යොදාගන්නේ නැහැ. මේක යොදාගන්නේ ජාතික ආරක්ෂාව, ඒ වගේම ගුවන් යානා නිර්මාණය කිරීමේ තාක්ෂණය සඳහා, ඒ වගේම පරිගණකයේ මගින් නිර්මාණය කරනු ලබන විවිධ 3D ෆිල්ම්ස් වගේ දේවල් වලට, ඒ වගේම කාලගුණික පරීක්ෂණ ආදී සුවිශේෂී වූ සඳහා තමයි මෙන්න මේ කියන පරිගණක භාවිතා කරන්නේ. ලෝකයේ පළවෙනි සුපිරි පරිගණකය තමයි CDC 6600 කියන පරිගණකය. ඊට පස්සේ ක්‍රේ, ෆුජිට්සු, NEC වගේ සුපිරි පරිගණක බිහි වුණා. ඊට පස්සේ ටයිහෙන්ටෝ කියන සුපිරි පරිගණකය තමයි මෑතක් වෙනකන් ලෝකේ බලවත්ම පරිගණකය ලෙස හැඳින්වුවේ. සුපිරි පරිගණකයකට තප්පරයකට උපදෙස් මිලියන දසදහසේ සිට තප්පරයකට උපදෙස් බිලියන 1.2 දක්වා වේගයකින් කටයුතු කිරීමේ හැකියාව තියෙනවා කියලා කියනවා. ඒ වගේම තමයි ටර්මිනල් දසදහසක් පමණ සුපිරි පරිගණකයකට සම්බන්ධ කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මෙන්න මේ කියන පරිගණකවල සුවිශේෂී වූ ස්ටෝරේජ් හැකියාවකුත් පරිගණකයට සම්බන්ධ කිරීමට තිබෙන හින්දා විශාල වශයෙන් පරිගණක මේකට සම්බන්ධ කිරීමේ හැකියාවක් තියෙනවා කියලා කියනවා. ඉතින් දෙවෙනියට අපිට කතා කරන්න තියෙන්නේ මහා පරිගණක ගැන. එහෙම නැත්නම් මේන් ෆ්‍රේම් කම්පියුටර් ගැන. මේ පරිගණක සුපිරි පරිගණකවලට වඩා ලාභදායී වුණත් කාර්යක්ෂමතාවයෙන් මදක් අඩු පරිගණක කියලා හඳුන්වන්න පුළුවන්. මේවා ව්‍යාපාරික යෙදුම් එහෙම නැත්නම් බිස්නස් ඇප්ලිකේෂන් හා විද්‍යාත්මක යෙදුම් භාවිතා කිරීම සඳහා සාමාන්‍යයෙන් යොදා ගන්නවා. ඒ වගේම තමයි ජෙනරල් ප්‍රොපෝස් කම්පියුටර් වලට උදාහරණයක් හැටියට මේක දක්වන්නත් පුළුවන්. තප්පරයකට මිලියන කිහිපයක උපදෙස් ක්‍රියාත්මක කිරීමේ හැකියාව තියෙනවා මේන් ෆ්‍රේම් කම්පියුටර් එකට. ඒ වගේම තමයි ටර්මිනල් 1000කට වඩා සම්බන්ධ කිරීමේ හැකියාවක් තියෙනවා. මේ පරිගණක විශාල ඔන්ලයින් සෙකන්ඩරි ස්ටෝරේජ්, ඒ කියන්නේ ඔන්ලයින් හරහා තවත් තැනක සෙකන්ඩරි ස්ටෝරේජ් එකක් පවත්වාගෙන යීමේ හැකියාව තියෙනවා. ඒකත් වාසිදායකයි අපිට. ඒ වගේම තමයි චුම්බක පටිදාවක මැග්නටික් ටේක් ඩ්‍රයිවර්ස් භාවිතා කරනවා. ඒ වගේම හાર્ඩ් ඩිස්ක්, ප්‍රින්ටර්ස්, ඒ වගේම විදුලි සංදේශ උපාංග වගේ උපාංග සම්බන්ධ කිරීමේ හැකියාවක් තියෙනවා. ගිණුම් කරන කටයුතු වලට වගේම ව්‍යාපාරික කටයුතු වලටත් බහුලව මේ පරිගණකය භාවිතා කරනවා. සාමාන්‍යයෙන් ලෝකයේ දකින්න පුළුවන් විශාල වශයෙන් ඔන්ලයින් ව්‍යාපාර සිද්ධ කරන ආයතනවල මේක වැඩි වශයෙන් භාවිතා කිරීමක් දක්නට ලැබෙනවා. විශේෂයෙන් ගුවන් තොටුපළවල් වල ගුවන් යානා වෙන් කර ගැනීමේ කටයුතු වලදී වගේ මෙන්න මේ වගේ විශාල කටයුතු වලට මෙන්න මේ මහා පරිගණක කියන එක යොදා ගන්නවා. මේක ජෙනරල් ප්‍රොපෝස් කම්පියුටර්, ඒ කියන්නේ පොදුකාර්ය පරිගණකයක් හැටියට අපිට හැඳින්වීමේ හැකියාවක් තියෙනවා.
ඉතින් ඊළඟට අපිට කතා කරන්න තියෙන මධ්‍ය පරිගණක එහෙම නැත්නම් මිනි කම්පියුටර්ස් කියන එක මේන් ෆ්‍රේම් පරිගණක වගේ දත්ත සැකසුම්කාරයන් මිනි පරිගණක මගින් ඉටු කරගන්න පුළුවන්කම තියෙනවා. හැබැයි මේන් ෆ්‍රේම් කම්පියුටර් එක්කලා මේ මිනි කම්පියුටර් කියන එක සංසන්දනය කරොත් අඩු කාර්යක්ෂමතාවයක් තමයි මේ මිනි කම්පියුටර්ස් වලින් අපිට දැකගත හැකි වෙන්නේ. ඉතින් ඊළඟට අපිට කතා කරන්න හම්බෙන්නේ ශුද්‍ර පරිගණක ගැන. ඒ කියන්නේ මයික්‍රෝ කම්පියුටර්, පර්සනල් කම්පියුටර් කියලාත් අපි මේවට කියනවා. ප්‍රමාණයෙන් කුඩාම පරිගණක වලට තමයි මයික්‍රෝ කම්පියුටර් කියලා කියන්නේ. ඒ වගේම අපි සාමාන්‍ය ජීවිතයේදී පුද්ගලිකව භාවිතා කරන පරිගණක වලට මයික්‍රෝ කම්පියුටර් එහෙම නැත්නම් පර්සනල් කම්පියුටර් කියලා හැඳින්වීමේ හැකියාව තියෙනවා. ඉතින් ඉන්පුට් අවුට්පුට් ඩිවයිස් මෙන්ම ස්ටෝරේජ් ඩිවයිස් ඒ වගේ මයික්‍රෝ ප්‍රොසෙසර් කියන මෙන්න මේ දේවල් වලින් සමන්විතව තමයි මේකත් හැදිලා තියෙන්නේ. ඉතින් අපි කවුරුත් දන්නවා පර්සනල් කම්පියුටර් එකක් එහෙම නැත්නම් අපි භාවිතා කරන ඩෙස්ක්ටොප් පරිගණකයක් වේවා ලැප්ටොප් පරිගණකයක් වේවා. ඉතින් මෙන්න මේවා තමයි පර්සනල් කම්පියුටර් එහෙම නැත්නම් මයික්‍රෝ කම්පියුටර් කියලා හැඳින්වෙන්නේ. ඉතින් මේ 1970න් පස්සේ මයික්‍රෝ ප්‍රොසෙසර් බිහිවීමත් සමග තමයි මේ කම්පියුටර් කරලියට ආවේ. ඉතින් 1970න් පස්සේ මේ මයික්‍රෝ කම්පියුටර් කියන එක බොහෝ දෙනාට ලබා ගන්න පුළුවන් උපාංගයක් බවට පත් වුණා. ඉතින් මෙන්න මේ පරිගණක ප්‍රමාණය හා එහා මෙහා ගෙන යාමේ හැකියාව මත කොටස් කිහිපයකට අපිට වර්ගීකරණය කරලා දක්වන්න පුළුවන්. ඩෙස්ක්ටොප් කම්පියුටර් කියලා අපි හඳුන්වනවා. ඒ වගේම වර්ක් ස්ටේෂන් කම්පියුටර් කියලා, ලැප්ටොප් කම්පියුටර් කියලා, ප්ලැට්ටොප් කම්පියුටර් කියලා, ඒ වගේම PDA පර්සනල් ඩිජිටල් ඇසිස්ටන්ස් කියලා මෙන්න මේ වගේ අපි කම්පියුටර් හැඳින්වීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ අපි මම ඔයාලට ඉස්සරහින් මේජ් දාලා තියෙන මේ දේවල් වලට තමයි පළවෙනි එක ඩෙස්ක්ටොප් කම්පියුටර්, ඒ වගේම වර්ක් ස්ටේෂන් කම්පියුටර්, ඒ වගේම ලැප්ටොප් කම්පියුටර්, ඒ වගේම ප්ලැට්ටොප් කම්පියුටර්, ඒ වගේම තමයි PDA පර්සනල් ඩිජිටල් ඇසිස්ටන්ස් කියන කම්පියුටර් වර්ග. ඉතින් මෙන්න මේ විදිහට තමයි පරිගණක ප්‍රමාණය අනුව වර්ගීකරණයට ලක් වෙලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ අපිට කතා කරන්න පුළුවන් භාවිතා කරන තාක්ෂණය අනුව පරිගණක වර්ගීකරණය වෙලා තියෙන එක ගැන. ඉතින් මේ භාවිතා කරන තාක්ෂණය අනුව පරිගණක වර්ගීකරණය ගැන කතා කරනකොට තාක්ෂණය අනුව කොටස් තුනකට මේක වර්ගීකරණය වෙලා තියෙනවා. පළවෙනි එක තමයි ප්‍රතිසම එහෙම නැත්නම් ඇනලොග් කම්පියුටර්ස් කියන එක. දෙවෙනි එක තමයි සංඛ්‍යාත කම්පියුටර් එහෙම නැත්නම් ඩිජිටල් කම්පියුටර්ස් කියන එක. තුන්වෙනි එක තමයි දෙමුහුන් පරිගණක එහෙම නැත්නම් හයිබ්‍රිඩ් කම්පියුටර්ස් කියලා අපිට ඒක හඳුන්වන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මෙන්න මේකත් අපි එකින් එක සාකච්ඡා කරොත් ඉතින් මේ ප්‍රතිසම එහෙම නැත්නම් ඇනලොග් කම්පියුටර්ස් කියලා හඳුන්වන්නේ යම්කිසි ප්‍රභවයක අඛණ්ඩ මැනීමක් කිරීමට තමයි මේ පරිගණක ගොඩක් වෙලාවට යොදාගන්නේ. ඒ කියන්නේ වෝල්ටීයතාවය, වේගය, උෂ්ණත්වය, ප්‍රතිරෝධය ආදී ගණනය කිරීමේදී ආදාන දත්ත අඛණ්ඩ ධාරාවක් ලෙසින් යොමු කිරීම සිද්ධ කරන්නට ඕනේ. ඉතින් මෙන්න මේ පරිගණක භාවිතය සීමිතයි. ඒ වගේම පහසුවෙන් ක්‍රමලේඛගත කිරීමේ හැකියාව තියෙන හින්දා සාපේක්ෂව මිල අඩුයි. ඒ වගේම ප්‍රධාන අවාසිය ලෙස තොරතුරු වල නිරවද්‍යතාවයේ විශ්වාසනීයභාවය නැතිවීම කියන එක දැක්වීමේ හැකියාව තියෙනවා. ඉතින් මෙන්න මේවා ඒ නිසා ව්‍යාපාරික දක්ෂ සැකසීම් ක්‍රියාවලිය සඳහා භාවිතා කරන්නේ නැහැ. ඉතින් ඔයාලට මේවා භාවිතා කරනවා දැක ගන්න පුළුවන්කම තියෙනවා. කාලගුණය මැනීමේ කටයුතු වලදී වගේ දේවල් වලදී මේ ඇනලොග් කම්පියුටර්ස් භාවිතා කරනවා දැක ගැනීමේ හැකියාව තියෙන. මම ඔයාලට මේ ඉස්සරහෙන් දාලා තියෙන උදාහරණ මේ ඇනලොග් කම්පියුටර්ස් භාවිතා කරන අවස්ථා. ඉතින් මේ ඇනලොග් කියන වචනේ ඔයාලට තේරුම් ගැනීමේ හැකියාවක් නැත්නම් මම වෙනම ඇනලොග් ඒ වගේම ඩිජිටල් කියන වචන දෙක සම්බන්ධ වීඩියෝ එකක් දාලා තියෙනවා. ඒ වීඩියෝ එක බලන්න. ඉතින් ඊළඟට සංඛ්‍යාංක එහෙම නැත්නම් අංකිත පරිගණක කියන එක ඩිජිටල් කම්පියුටර්ස් කියන එක. අංකිත පරිගණකයකට අංකමය අක්ෂරමය ආකාරයෙන් විවිධ ආදාන උපාංග භාවිතා කරමින් දත්ත කිරීම සිදු කරන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් මෙම උපාංග මගින් ඇතුළත් කරනු ලබන දත්ත පරිගණකයට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ 1 සහ 0 යන ඉලක්කම් වලට පරිවර්තනය කර ගැනීමෙන්. ඉතින් මෙන්න මේ පරිගණක වල ප්‍රධානම වාසිය ලෙස තොරතුරු වල නිරවද්‍යතාවය හා විශ්වාසනීය බව දක්වන්නට පුළුවන්. ඉතින් මේවා ව්‍යාපාරික යෙදුම් සඳහා භාවිතා කිරීමට ගොඩාක් යෝග්‍යයි. ඒ වගේම මේකෙන් තියෙන අවාසියක් ලෙස මේ පරිගණක හා ඒවායේ යෙදුම් සඳහා භාවිතා කරන මෘදුකාංගවල අධික මිල දැක්වීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔන්න ඕක තමයි ඩිජිටල් කම්පියුටර්ස් ගැන අපිට කියන්න තියෙන්නේ. ඊළඟට අපිට දෙමුහුන් පරිගණක එහෙම නැත්නම් හයිබ්‍රිඩ් කම්පියුටර්. හයිබ්‍රිඩ් කම්පියුටර් කියලා කියන්නේ අපි ඇනලොග් පරිගණක ගැන කතා කරන්නේ. මෙන්න මේ ඇනලොග් පරිගණකයේ සමහර කොටසුත් ඒ වගේම ඩිජිටල් පරිගණකයේ තිබුණානේ. අන්න ඒකේ තියෙන සමහර කොටසුත් කියන මෙන්න මේ දෙකම එකතු වෙලා හැදිච්චට තමයි අපි දෙමුහුන් පරිගණක එහෙම නැත්නම් හයිබ්‍රිඩ් කම්පියුටර්ස් කියලා
කියන්නේ. ඉතින් ඒකට අපිට උදාහරණයක් හැටියට ගන්න පුළුවන් අපේ හෘද ස්පන්දනය මැනීමට යොදා ගන්නා ECG යන්ත්‍රය. ඉතින් ඊට අමතරව ඔයාලට ඔය ඡායාරූප වල මම දක්වලා තියෙන උදාහරණ ඉතින් ඔන්නවා සටහන් කරගන්න. ඉතින් මෙන්න මේ විදිහට තමයි පරිගණකය වර්ගීකරණය වෙලා තියෙන්නේ. ඉතින් මම හිතනවා මෙන්න මේ කියන කාරණා ටික ඔයාලට තේරෙන්නේ නැති කියලා හොඳට. ඉතින් මේ ටික ගැන තව ටිකක් ඔයාලා අන්තර්ජාලය භාවිතා කරලා හොයන්න. ඉතින් මම පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ ඔයාලට ඒක සඳහා අවශ්‍ය කරන මූලාශ්‍ර දක්වලා තියෙනවා. ඉතින් ඒ වගේම ඇනලොග් සහ ඩිජිටල් කියන වචන දෙක අපිට ගොඩක් වෙලාවට තේරුම් ගැනීමේ හැකියාව නැතුව යනවා. ඒ නිසා මම ඇනලොග් සහ ඩිජිටල් කියන වචන දෙක වෙනම ඔයාලට එක්ස්ප්ලেইন කරපු වීඩියෝ එකක් දාලා තියෙනවා. ඒ වීඩියෝ එකත් බලන්න. ඉතින් මම හිතනවා යාළුවන්ට මේ වීඩියෝ එක ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. ඉතින් ඔයාලට මේක ගොඩක් ප්‍රයෝජනවත් වුණා නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ඔයාලගේ අදහස් දක්වන්න, ඒ වගේම ෂෙයා කරන්න. ඒ වගේම ඔයාලට මම ඉස්සරහට දාන වීඩියෝත් ඉතා ඉක්මනින් ඔයාලා ගාවට ගෙන්න ගන්න. එහා පැත්තේ තියෙන subscribe button එක ක්ලික් කරන්න. ඉතින් යාළුවෝ හැම කෙනෙකුටම ගොඩක් ස්තුතියි අපිත් එක්ක එකතුලා ඉන්නවට.